ගණිත පාසල වැඩසටහන යටතේ අද දිනේදී අපි 11 ශ්‍රේණියේ කොටස් වෙළඳපොළ හා සම්බන්ධ විභාග ප්‍රශ්න පත්‍රයක ගාණක් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ගාණ බලමු. මිනිසෙක් ලංකා සමාගමේ කොටසක වෙළඳපොළ වටිනාකම රුපියල් 10ක් වූ අවස්ථාවේදී කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 50000ක් ආයෝජනය කරයි. කොටසක වටිනාකම රුපියල් 10යි රුපියල් 50000ක් ආයෝජනය කරලා තියෙනවා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය ඔහු මිලදීගත් කොටස් ගණන කීයද? ඔහු මිලදීගත් කොටස් ගණන කීයද? එතන මේ සඳහා අපි සූත්‍රයක් භාවිතා කරමු. මේ සඳහා භාවිතා කරන සූත්‍රය තමයි මෙන්න මේ විදිහට මිලදීගත් කොටස් ගණන සමානයි ආයෝජනය කළ මුදල බෙදීම කොටසක වටිනාකම. ආයෝජනය කළ මුදල බෙදීම කොටසක වටිනාකම. එතන මේ ගාන දිහා බලපුවම අපිට පේනවා මේ අවශ්‍යතා දෙකම අපිට දීලා තියෙනවා. කොටසක් රුපියල් 10යි. ඒ වගේම ඔහු රුපියල් 50000ක් ආයෝජනය කරලා තියෙනවා. එහෙනම් මේ සූත්‍රයට අනුව රුපියල් 50000 කොටසක වටිනාකම රුපියල් 10න් බෙදුවොත් අපිට මිලදීගත් කොටස් ගණන හොයාගන්න පුළුවන්. මිලදීගත් කොටස් ගණන ආයෝජනය කළ මුදල. මිලදීගත් කොටස් ගණන රුපියල් හොයන්නයි අපි හදන්නේ. රුපියල් 50000ක් ආයෝජනය කරනවා. 50000ක් ආයෝජනය කළා එයා ලබා ගන්නවා රුපියල් 10 බැගින් වූ කොටස්. එහෙනම් 50000 බෙදන්න 10යි. එතන බිංදුවට බිංදුව කපලා දැම්මේ ඇයි? ඒ අනුව එයා මිලදී ගන්නවා කොටස් 5000ක්. මෙන්න අපි ඒ අහලා තිබුණු විදිහට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය එයා මිලදී ගන්නා කොටස් ගණන කීයද? 5000යි. ඊගාවට අපි බලමු දෙවෙනි කොටස. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස. මේකේ දෙවෙනි කොටස මෙන්න මේ විදිහට දීලා තියෙනවා. කොටසක් සඳහා රුපියල් 2ක වාර්ෂික ලාභාංශයක් ගෙවයි නම් ඔහුට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම. එතකොට එක කොටසකට රුපියල් 2ක් ගෙවනවා. එහෙනම් ඔහුට ලැබෙන වාර්ෂික මුළු ලාභාංශ ආදායම. හොඳයි අපි ඒකට සූත්‍රයක් භාවිතා කරලාම කරමු. එහෙනම් මෙහෙමයි අපි මේකට කරන්න ඕන. දෙවෙනි ප්‍රශ්නය ලාභාංශ ආදායම සමානයි මිලදීගත් කොටස් ගණන ගුණ කිරීම කොටසක ලාභාංශය. මිලදීගත් කොටස් ගණන ගුණ කරන්න කොටසක ලාභාංශය. එතකොට මේ ගානේ කියලා තිබුණා කොටසකට රුපියල් 2ක ලාභාංශයක් ගෙවනවා කියලා. ඒ වගේම අපි දැන් කොටස් ගන්න හොයාගත්ත ඉස්සෙල්ලා කොට ප්‍රශ්නේදී. එහෙනම් කොටස් 5000ක් එයා මිලදී ගත්තා. කොටසකට රුපියල් 2ක ලාභාංශයක් ගෙවනවා කියලා ප්‍රශ්නේ තුල කියලා තිබුණා. එහෙනම් අපි මිලදී ගත් කොටස් ගණන 5000 ගුණ කරනවා රුපියල් 2කින්. කොටස් 5000ක් එයා මිලදී ගත්තා. කොටසකට රුපියල් 2ක් ලාභාංශ ගෙවුවා. එහෙනම් 5000 ඒවා දෙකක් බිංදු 3 ලිව්වා. 5 වරක් 2 10ක්. එහෙනම් එයාට වර්ෂයක් අවසානයේදී රුපියල් 10000ක ලාභාංශ ආදායමක් හිමි වෙනවා. හොඳයි අපි තුන්වෙනි කොටසට යනකොට අපි පොඩි විස්තරයක් තව කියලා තියෙනවා. ලංකා සමාගමේ කොටසක වෙළඳපොළ වටිනාකම රුපියල් 14ක් වූ අවස්ථාවේදී ඔහු එම කොටස් සියල්ල විකුණයි. කීය ගාණද විකුණන්නේ? රුපියල් 14 බැගින්. එයා රුපියල් 14 බැගින් විකුණනවා. ඒතර අපි ගාණේ මුලදී බැලුවොත් එයා ගත්තේ කොටසක් රුපියල් 10 ගාණේ. රුපියල් 10 ගාණේ ගත්තු කොටස් රුපියල් 14 ගාණේ යා විකුණනවා. එතකොට 10ට අරන් 14ට විකුණනවා කියන්නේ එක කොටසකින් රුපියල් 4ක ලාභයක් තියෙනවා. 10ට ගත්තේ 14ට විකුණනවා. හොඳයි අපි බලමු අහන ප්‍රශ්නේ. ඔහුට ලැබෙන ප්‍රාග්ධන ලාභය සොයන්න. එතන ප්‍රාග්ධන ලාභය
ප්‍රාග්ධන ලාභය කියන්නේ එයා කොටස් විකුණලා ලබන ආදායම. නම් ව්‍යාපාරයක මුදල් යෙදවීමෙන් අපි දන්නවා එයාට ආදායම් ලැබිය හැකි ක්‍රම දෙකක්, මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ලාභාංශ ආදායම, අනිත් එක තමයි ප්‍රාග්ධන ලාභය. ලාභාංශ ආදායම කියන්නේ සමාගම විසින් වර්ෂයක් තුල ඒ සමාගමේ ව්‍යාපාරික කටයුතු වල නිරත වීම නිසා ලැබෙන ආදායමින් යම් ප්‍රතිශතයක්, එහෙම නැත්නම් එක කොටසකට යම් මුදලක් ලබා දෙනවා. අපි ඒකට කියනවා ලාභාංශ ආදායම. ඒ වගේම ව්‍යාපාරිකයා තමන් ලබාගත් කොටස් ටික යම් කාලයක් ගත වුණාට පස්සේ මිලදී ගත්ත මුදලට වඩා වැඩි ගාණකට විකුණනවා. අපි ඒකට කියනවා ප්‍රාග්ධන ලාභයක්. ඒ වගේම ප්‍රාග්ධන අලාභ සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. මොකද රුපියල් 10ට ගත්ත කොට ඊට වඩා අඩු ගාණකට විකුණන්න සිද්ධ වුණොත් රුපියල් 10ට අරන් රුපියල් 8ට විකුණුනොත් රුපියල් 2ක් අලාභයි. මේක ප්‍රාග්ධන අලාභයක්. හැබැයි මෙතන රුපියල් 10ට අරන් 14ට විකුණනවා. රුපියල් 4ක ප්‍රාග්ධන ලාභයක් තියෙනවා එක කොටසකින්. හොඳයි, අපි මේකටත් මේ විදිහට සූත්‍රයක් භාවිතා කරලම කරමු. ප්‍රාග්ධන ලාභය තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය ලැබෙන්නේ කොහොමද? කොටසක ප්‍රාග්ධන ලාභය ගුණ කරනවා මිලදීගත් කොටස් ගණනය. කොටසක ප්‍රාග්ධන ලාභය ගුණ කිරීම කොටස් ගණන. කොටස් ගණන. එතකොට අපි ඉස්සෙල්ලා කොටසක ලාභාංශ ආදායම ගැන කොටසක ප්‍රාග්ධන ලාභය ගැන කිව්වා. කොටසක ප්‍රාග්ධන ලාභය තමයි යා මිලදී ගත්තේ කොටසක් රුපියල් 10ට. හැබැයි 10ට ගත්ත එක එයා රුපියල් 14ට විකුණනවා. රුපියල් 10ට අරන් 14ට විකුණන නිසා එක කොටසකට ප්‍රාග්ධන ලාභය රුපියල් 4ක් තියෙනවා. එක කොටසක රුපියල් 4ක ප්‍රාග්ධන ලාභයක් තියෙනවා. ඒ වගේම යා මිලදීගත් කොටස් ගන්න අපි පළවෙනිම ප්‍රශ්නයේදී ඒ කිව්වේ මිලදීගත් කොටස් ගන්න කොටස් 5000යි. එහෙනම් එයාට කොටසකට ප්‍රාග්ධන ලාභය 4යි. 4 ඒවා 5000ක් හම්බුනා. අපි බිංදු 3 කෙලවරින් ලියාගමු. 4 වරක් 5 20යි. එහෙනම් කීයක්ද එයාට ලැබෙන ප්‍රාග්ධන ලාභය? රුපියල් 20000. රුපියල් 20000ක ප්‍රාග්ධන ලාභයක්. ඔන්න එයාට ලැබිච්ච ලාභ එකක් තමයි ලාභාංශ ආදායම. රුපියල් 10000යි. ඒ වගේම ප්‍රාග්ධන ලාභය රුපියල් 20000යි. එහෙනම් එයාට අවුරුද්දක් අවසානයේදී ආදායම් වර්ග දෙකක් ලැබුණා. ඒ දෙකම එකතු කරුවොත් දැන් එයාට රුපියල් 30000ක් හම්බ වෙලා මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම නිසා. හොඳයි, අපි තව ප්‍රශ්න කොටසක් තියෙනවනේ, අපි ඒක බලමු. හතරවෙනි කොටස ඔහු වාර්ෂික ලාභාංශය ලබා ගැනීමෙන් පසුව ඉහත වෙළඳපොළ වටිනාකමට කොටස් සියල්ල විකුණා දැමුවේ නම් ඔහුට ලැබෙන ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ලාභයේ එකතුව ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හොඳයි, ප්‍රශ්න වලින් තේරුම් ගමු අපි. මේකෙන් අපෙන් අහන්නේ එයා අවුරුද්දක් අවසානයේදී ව්‍යාපාරයේ නියැලිලා ලැබෙන ආදායම් වර්ග දෙකේ එකතු හොයාගන්න. ලාභාංශ ආදායම සහ ප්‍රාග්ධන ලාභය. මේ දෙකේ එකතුව ඔහු යෙද වූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එතකොට අපි දැන් මේකේ ප්‍රාග්ධන ලාභය හා ලාභාංශ ආදායම හොයලා තියෙනවා. ප්‍රාග්ධන ලාභයේ 20000යි, ලාභාංශ ආදායම 10000යි. ඒ අනුව එයාට දැන් මේ ව්‍යාපාරයේ මුදල් යෙදවීම නිසා රුපියල් 30000ක ලාභයක් ලැබුණා. ඒ රුපියල් 30000ක ලාභයක් ලැබුණ මොකකින්ද? රුපියල් 50000ක් ආයෝජනය කළා. 50000ක ආයෝජනයකින් රුපියල් 30000ක ලාභයක් තිබුණා. අපි බෝඩ් එක මකලා ඉදිරි කොටස හදමු. හතරවෙනි කොටස. මේ දෙක අපි පොඩ්ඩක් මතක තියාගමු. 10000යි 20000යි 30000යි කියලා මතක තියාගමු. එහෙනම් යෙද වූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. යෙද වූ මුදලේ ප්‍රතිශතය. ඉතින් කොහොමද වෙන්නේ? අපි හතරවෙනි ප්‍රශ්නේ කියලා මෙතනින් අංක ලියලා එයා යොදවනවා රුපියල් 50000ක්. 50000ක් යොදවපුවාම එයාට ලැබෙන රුපියල් 30000ක ලාභයක්. හැබැයි මේ ලාභ වර්ග දෙකේම එකතුව ප්‍රාග්ධන ලාභය සහ ලාභාංශ ආදායම කියන දෙකම. අපි ඒක හොයාගත්තානේ දෙකේ එකතුව 30000යි කියලා. 30000යි. එහෙනම් ප්‍රතිශතයක් හැටියට දක්වනවා කියන්නේ මේක 100ට 100ෙන් ගුණ කරනවා. හොඳයි, අපිට පුළුවන් මේ බිඳුවට මේක මෙහෙම
බින්දු ටික ඔක්කොම කපලා දාන්න. හරි? දැන් අපිට මොන 100යි 5යි බෙදන්න පුළුවන්. 5ට 5 ඒවා 1යි 100ට 5 ඒවා 20යි. 100ට 5 ඒවා 20යි. එයන 20 ඒවා 3ක්. එහෙනම් 20 ඒවා 3ක් 60යි. මේක රුපියල් නෙමේ ප්‍රතිශතයක්. යෙදවූ මුදලේ ප්‍රතිශතයක් ලෙස ලැබිච්ච මුළු ආදායම. මුළු ආදායම කියවම ආදායම වර්ග දෙකේ එකතුව 30000යි. යෙදවූ මුදල රුපියල් 50000යි. 50000ට 30000 නම් 100ට 60ක ලාභාංශයක්. 160ක මුළු ආදායමක් නේද? හොඳයි. අපේ අවසාන ප්‍රශ්නය අපි බලමු. ඉහත ලාභාංශ හා ප්‍රාග්ධන ලාභය ලැබෙන්නේ නම් රුපියල් ලක්ෂයක නේද? 1.5 ආයෝජනය කළ විට වර්ෂයක් අවසානයේ ලැබෙන මුළු ආදායම සොයන්න. හොඳයි ප්‍රශ්නේ හොඳින් තේරුම් ගන්න. ඉහත ලාභාංශය හා ප්‍රාග්ධන ලාභය ලැබෙන්නේ නම් ඔය කියන හැම වෙලාවෙම යාට මේ විදිහට ලැබෙනවා නම් මේ කියන 160ක ප්‍රතිලාභය යාට හැම වෙලෙම ලැබෙනවා නම් රුපියල් ලක්ෂයක් ආයෝජනය කළ විට වර්ෂයක් අවසානයේදී ලැබෙන මුළු ආදායම සොයන්න. හරි පහසු ප්‍රශ්නයක්. 50000ක් ආයෝජනය කරපුවාම 30000ක් ලැබුණා නම් ලක්ෂයක් ආයෝජනය කරපුවාම කීයක් ලැබෙනවද? එහෙම හොයන්නත් පුළුවන්. ඒකට නිකම්ම උත්තරයක් තියෙනවානේ 50000ට 30000ක් ලැබුණා නම් ලක්ෂයක් ආයෝජනය කරා නම් 50000ක වගේ දෙගුණයක් නේ. එහෙනම් 30000 ඒවා දෙගුණයක් වෙන්නේ. හොඳයි ඒක 60000යි කියලා ලියුවත් කමක් නැහැ. නැත්නම් අපි ක්‍රමවේදයකට හදනවා නම් ඒ උත්තර ඉස්සෙල්ලා අර විදිහට කිව්වත් කමක් නැහැ. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය මෙහෙමයි වෙන්නේ. එයා ආයෝජනය කරනවා රුපියල් ලක්ෂයක්. ඒ කියන්නේ 1.5 100,000ක් ආයෝජනය කරපුවාම 160ක ලාභාංශ ආදායමක් ලැබෙනවා. අපි ඒක ඉස්සර කොටසෙන් හොයාගත්තේ. සෑම ආයෝජනයකටම 160ක ප්‍රතිලාභයක් තියෙනවා. හොඳයි අපි මේක මෙහෙම කරමු. මේ බිඳුවට මේ බිඳුව, මේ බිඳුවට මේ බිඳුව. අර තියෙන්නේ. අපි නිකන් සාමාන්‍ය විදිහට උපකල්පනය කරපු උත්තරෙත් හරි. බිඳු ටික ලියමු. 1යි 2යි 3යි 4යි. 1 2 3 4. උන් බිඳුවට 6 වරක් ඒක. හරි. එහෙනම් කීයක්ද යාට ලැබෙන්නේ? රුපියල් 60000ක ආදායමක් යාට හිමි කරගන්න තිබුණා. රුපියල් ලක්ෂයක්ම ආයෝජනය කළා. හොඳයි. අපි අදට මේ පාඩම මේ ප්‍රශ්නේ මම මෙතනින් නවත්තනවා. අපි ආයෙ දවසක මේ වගේ විභාග ප්‍රශ්නයකින් හම්බ වෙමු.